ආයුබෝවන් පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම පුබුදු රත්නායක. සුපුරුදු පරිදි මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. පැහැරගෙනනු මීගලෑව දරුවා ජනපති හමුවෙයි. වත්මන් ආණ්ඩුව යටතේ අධිකරණයේ ස්වාධීනත්වයේ බිඳවැටී ඇති බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්. දැඩි නියගෙන් 11,50,000කට බලපෑම්. චීන භූකම්පනයෙන් මියගිය ගණන 150 දක්වා ඉහළට. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මාසයේදී ආරම්භන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි. එක්සත් ජාතීන් විසින් යාවත් කාලින කර ඇති සමුළුවේ න්‍යාය පත්‍රයේ මේ බව සඳහන්. මේ අතර මීගලෑව ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්ව සොයා ගන්නා ලද දනිදු යශයෙන් ලංකානාත් දරුවා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරලියගහ මන්දිරයේදී. ගල්ගමුව මීගලෑව ප්‍රදේශයේදී පසුගිය 28 වෙනිදා පැහැර ගැනීමට ලක්ව පසුව සොයා ගන්නා ලද යශයෙන් ලංකානාත් දරුවා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ සිය දෙමව්පියන් සමගයි. එහිදී යශයෙන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔහුට තිල්ලිනයක්ද ප්‍රදානය කළා. මේ අවස්ථාවට ජනාධිපතිආරයා ශිරන්ති රාජපක්ෂ හා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියා. කප්පම්කරුවන් 4 දෙනෙකු විසින් යශයෙන් පැහැරගෙන ගොස් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ බහර කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි. කෙසේ වෙතත් කප්පම්කරුවන් පෙරේදා රාත්‍රියේ යශයෙන් දරුවා ගල්ගමුව අබෝගම ප්‍රදේශයේ නිවසක් අසල දමා ගොස් තිබුණා. සැකකරුවන් මේ වන විට අත්අඩංගුවේ පසුවනවා. වත්මන් ආණ්ඩුව යටතේ අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද හැටන් නගරයේ පැවති සමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින්. එක්සත් ජාතික පක්ෂ ජනජය සමාජික ප්‍රවර්තන වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණේ පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා හැටන් ශ්‍රී මාණික පෙළෑර හින්දු කෝවිලට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසුවයි. අනතුරුව විපක්ෂ නායකවරයා හැටන් නගරයේ වෙළඳ ප්‍රජාව මෙන්ම පාරිභෝගික ජනතාවද හමු වුණා. හැටන් නගරය හා ඒ ආශ්‍රිතව පැවති රැස්වීම් කිහිපයකටද රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා. රාජපක්ෂ ආර්ථිකයෙන් මිනිස්සු පාරට ඇදද දාලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට උදව්වක් හැටියට පාරේ ඉන්න දැන් පාර කාපට් කරනවා. කාපට් කරන එකට ගෙවන්නේ මේ රටේ ජනතාව. ඒගොල්ලෝ හාමතේ වැටිලා මැරෙන්නේ කාපට් දාපු පාරක. අපිට තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී රාජපක්ෂ රෙජිමේ අයින් කළා ඒක වෙනසක් ඇති කරන්නයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා. වතුකරේ ඉන්න ජනතාවගේ ගෙවල් හදන එක ආපහු ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම අපිට තියෙනවා පාසල් දියුණු කරන්න. ගමේ ඉස්කෝලේ වත්තේ ඉස්කෝලේ දෙකම දියුණු කරන්න ඕනේ. එක මට්ටමකට ගෙනල්ලා ඊළඟට නුවරඑළිය අධ්‍යාපන මට්ටම මහා නුවර අධ්‍යාපන මට්ටමට ගේන්න ඕනේ. අද මේ රටේ අවුරුදු රාජපක්ෂ පාලනයේ අවුරුදු 9 වාසි ලැබලා තියෙන්නේ රාජපක්ෂ රෙජිමේ විතරයි. නීතිය තමන්ගේ අතට ගත්තා. පොලිසිය දේශපාලනයට යටත් කරා. අධිකරණයේ ස්වාධීනත්වය නැති කරා. ආපහු 10 වෙනි සංශෝධන එක්සත් ජාතික පක්ෂය යටතේ ක්‍රියාත්මක කරනවා. මොකද්ද කරන්නේ? අවුරුදු 9ක් කොච්චරයි කරේ බොරු කරේ. රට දියුණු කරේ නැහැ. මිනිස්සුගේ අතට සල්ලි දුන්නේ නැහැ. තමන් හම්බ කරගෙන තමන් තියාගත්තා. අනතුරුව නෝඩ් වතුයායට පැමිණි වික්‍රමසිංහ මහතා කම්කරුවන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඔවුන් විසින් සැකසූ දිව ආහාර වේලක් ලබා ගැනීමටද අමතක කළේ නැහැ. මෙරට රැඳී සිටින සරණාගතීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට එක්සත් ජාතීන්ගේ සරණාගතීන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පියවර නොගත් බවට විදේශ කටයුතු අමාත්‍යාංශය අද චෝදනා කළා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් අදාළ සරණාගතීන් යලි මවරටට යාම සඳහා ධෛර්යමත් කළ බවයි. ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සරණාගතීන් පිටුවහල් කරන බවට ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් චෝදනා එල්ලුවේ පසුගිය දින දෙක තුළදී පාකිස්තානු ජාතිකයින් 19 දෙනෙකු පිටුවහල් කිරීමත් සමගින්. එය ශ්‍රී ලංකාව අත්සන් තැබූ සරණාගත කිවිසුම උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරමින් මෙරට එක්සත් ජාතීන්ගේ සරණාගතීන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට චෝදනා කළා. ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා සරණාගතීන් සංඛ්‍යාව 700ක් දක්වා ඉහළ ගිය බවයි. ඒ සම්බන්ධව මෙරට එක්සත් ජාතීන්ගේ සරණාගතීන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවද එහි සඳහන්.
ඔවුන්ගේ සරණාගත භාවය වෙනත් රටක් විසින් පිළිගන්නාතුරු අවශ්‍ය ආරක්ෂිත ස්ථාන සැපීම ඇතුළු අවශ්‍යතාවයන් කිහිපයක් විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා තිබෙනවා. නමුත් දැනට ශ්‍රී ලංකාවේ සිටින සරණාගතීන් 1870 දෙනාට අදාළ පහසුකම් සැපීමට මෙරට එක්සත් ජාතීන්ගේ සරණාගතීන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පියවර නොගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයේ සඳහන්. මෙවන් තත්ත්වයක් මත සීමාවක් නොමැති කාලයක් සරණාගතීන් තබා ගැනීමට ශ්‍රී ලංකා රජයට නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ සරණාගතීන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට පිළිතුරු සපයන විදේශ කටයුතු අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් අදාළ සරණාගතීන්ට නැවත මව් රටට යාමට ධෛර්යමත් කරන බවයි. දවසේ පුවත දිවයිනට බලපා ඇති අධික නියං තත්ත්වය හේතුවෙන් පවුල් 3,23,418ක පුද්ගලයන් 11,50,728 දෙනෙකුට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නියං තත්ත්වය බලපා ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 11ක්. මේ නියගයෙන් දැඩි පීඩාවට පත්ව සිටින පොළොන්නරුවේ ජනතාව සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ආකාරයයි. තවත් පිරිසක් සිඳී ගිය වැව් පිටි හරහා ජල අවශ්‍යතාව සපුරා ගන්නවා. බලධාරීන් බෞස මගින් ජලය සැපෙව්වත් දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින පුද්ගලයන් 1,47,000කට අධික පිරිසකට ඒ ප්‍රමාණවත් නැහැ. වතුර දෙනවා සති දෙකකට සැරයක් වගේ ඇවිල්ලා ඉතින් ඒව මොනව කරන්නද? එක සැරයක් දුන්නා මේ ලීටර් 10ක් ඒකෙන් බොන්න තියා මොනවත් කරන්න බෑ. ගෙදර එක වේලා බීපුවම මේක වෙරයි. අපිට සතියකට දෙපාරක් විතර ඇවිල්ලා වතුර දෙනවා නම් හොඳයි කියලා තමයි කියන්නේ. කිලෝමීටර් 3ක් විතර යන්න ඕනේ ඔයට. නාන්න එහෙම නාගන්න එහෙම තිබුණත් බොන්න තමයි අපිට වතුර නැත්තේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාව නියගෙන් පීඩාවට පත්ව සිටිනවා. එම ප්‍රදේශයට වසර එකමාරකින් පමණ ප්‍රමාණවත් තරම් වර්ෂාවක් නොලැබුණු බව ප්‍රදේශවාසීන් පැවසුවා. කුඹුරු කරා මහත්තයෝ කුඹුරු පාළු වෙලා ගියා. ඇයි වතුර නැහැ වැව් හාරනවා කියලා හායරුවා. අන්තිමට මොකද මේ වැව් එක කන්නේ ඇයි වතුර ආවේ ගොඩ වුණා මහත්තයෝ. මේ හොයලා බලලා මක් කර අපිට සහනයක් ලබා දෙනවා නම් ඒක ලොකු දෙයක්. නාගන්න නැහැ වැව් ඔක්කොම හිඳිලා මාවලිය අලිත් වතුර එනවා අඩුයි. මොකද දුර ගිහින් තම වතුර ගෙන්නේ ලින් වලින්. ඉතින් අපි වොම කරදර දුකට ජීවත් වෙන්නේ. මොන්රාගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින පුද්ගලයන් ගන්න 1,24,193ක්. කුඹුරු ඇතුළු වගාබිම් රසක්ද ජලය නොමැතිවීම හේතුවෙන් විනාශයට පත්ව ඇත්තේ මෙලෙසින්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 26,584කට අයත් පුද්ගලයන් උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටිනවා. වැවේ මේ වතුර දැන් කොහොමවත් නැහැ. සතියකට සැරයක් බවුසරයක් එවනවා. ඒ බවුසරේ අපිට ඇත්තෙන්ම කියන්නම් මදි. වතුර බවුසරේ කී දෙනෙකුට දෙන්නේ මේක? මෙහෙ ඉඳලා දෙන්න එපා 60ක්ම ගාන. ඉතින් අපිට වතුර බූලි 2යි 3යි හම්බෙන්නේ. ඉතින් මදි අපිට ප්‍රමාණවත් නැහැ ඒක. දැන් කුඹුරු කොල්ල තියෙනවා මේ තීලම දෙනවා. කුඹුරු මොකක් ගන්න තේනවා නියඟට පිච්චිලා ඒවා. ගොඩ කොයි දැන් කොල්ල තියෙනවා. ඒ තීලම දේවල් පිච්චිලා ගිහලා තියෙන්නේ. කරගන්නේ කියලා දෙයක්වත් නැහැ. ජීවත් වෙන්න විදියකුත් නැහැ. අම්පාර සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත වැටීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු අක්‍ර දහස් ගණනකට අත්ව ඇති ඉරණමයි මේ. දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 31,278 දෙනෙකු නියගේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර ඔවුන් උග්‍ර පානීය ජල ගැටලුවකින්ද පීඩා විඳිනවා. මේ වතුර එන කාලෙද මේ තියලා තියෙන්නේ? අද එනවා කියලා කිව්වද? දැන් අද උදේ ඇවිල්ලා ගියා. ඉතින් හැමදාම මේ ටිකට දීලා යනවා අපිට අඩුයි වතුර. නියගේ දැඩි බලපෑමට ලක් වූ තවත් දිස්ත්‍රික්කයක් කිරිනොච්චිය. ඉරණමඩු ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් වගාබිම් රසකට ජලය සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි. ඉරණමඩු වැවෙන් වතුර දාන්න 36,800 ගාණක් අක්කර වගේ ඉන්නවා. ඒ වගේම ගොවියෝ ඉන්නවා සාමාන්‍ය 15,000ක් විතර. මේ සැරේ යල් කන්න වගා කරන්න බැරුව වතුර නැතිව උඟාක් ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නේ ඒ කට්ටිය.
නියගෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීමට මෙවන විට රුපියල් මිලියන 1900ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා. මේ අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ බැව්සා ජලාශවල ජල මට්ටම් පහත වැටීම හේතුවෙන් එළඹෙන ඔක්තෝබර් මාසය දක්වා පමණක් ජලය ප්‍රමාණවත් වන බවයි. කෙසේ වෙතත් පසුගිය කාලය පුරා නියගෙන් දැඩි බලපෑමට ලක්ව තිබූ කිලිනොච්චිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයට අද රාත්‍රී 8:30ට පමණ දැඩි වර්ෂාපතනයක් ලැබුණු බව හිරු කිලිනොච්චිය වාර්තාකරු ප්‍රකාශ කළා. මේ අතර මධ්‍යම කඳුකරේ ප්‍රදේශ රැසකින්ද තද සුළං සමග අධික වර්ෂාපතනයක් වාර්තා වනවා. මධ්‍යම කඳුකරයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වානදොරටුවක් විවෘත කර ඇති අතර කොත්මලාවේ දෙපස ජනතාවට විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලා සිටිනවා. ලක්ෂපාන ජලාශයේ විවෘත කර ඇති වානදොරටු ගණන 3ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය මත කැලණි ගඟ දෙපස ජනතාව විමසිලිමත් වන ලෙසයි. මීට අමතරව මධ්‍යම කඳුකරේ ආශ්‍රිත ප්‍රදේශයට අධික මියදුම් තත්ත්වයක්ද බලපා ඇති අතර පොලිසිය පවසන්නේ හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ භාවිත කරන රියදුරන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි. අමුතු ආදරයක් හැදිලා ඉන්න ඇමති කෙනෙක් ඉන්නවා කියලා විජිත හේරත් මන්ත්‍රීතුමා කියනවා. ඒ ඇමතිතුමා කවුද කියලා දැනගනිමු. රටවට කර බැන්දත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මේක අද ගන්න තීන්දුව අපි මාධ්‍යයට ප්‍රකාශයට පත් කරනවා. එතකොට මාධ්‍ය මීට වැඩි සෙවිල්ලෙන් ඉදී. මේවා උල්ලංඝනය කරොත් මාධ්‍ය අපිට විරුද්ධව ක්‍රියා කරයි. මේකෙන් පේන්නේ බොරු වාලා තියන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මවල විකෘති කරලා වෙන දෙයක් කියන්න බව අපි දැක්කා පසුගිය කාලේ. දැන් ඒක බෑ. බොරු කියන කාලේ අවසానයි දැන්. බොරු ඇත්ත කරන්න අපි දැනගන්න ඕනේ. අපි මොකද කරන්නේ? අපි කිලිනවා බොරු ඊට වැඩි හයියේ. දැන් අපේ උන් දැනගන්න බෑ මේකේ එහෙම නෙමෙයි වෙන එකක් කියලා කියන්නේ. මේ සේරම කරන්නේ බොරුව. මේ සේරම කරන්නේ ජනතාව මුලා කරන්න දාන එක එක උප්පර වැට්ටි. අපි කවදාවත් ජනතාවට ගිහිල්ලා බොරු කියලා කරන්න බැරි දේවල් පොරොන්දු වෙලා මුලා කරන්න උත්සාහ ගන්නේ නැහැ. අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ජනතාව වෙනුවෙන්. ශෂීන්ද්‍ර පදනම සෝහිසා පදනම පුෂ්ප කුමාර පදනම බවුසර් වල බෝඩ් එක ගහනවා වතුර බෙදෙනවා. දැන් මේවා බවුසර් වල පුරවල බෝඩ් ගහගෙන බෙද බෙදාදී ඉන්න ඕනේ. පරජීවී අමාත්‍යාංශයේ වතුර බවුසරය අතුරුදහන් වෙලා. මේ වතුර බවුසරේ තිබ්බේ ඇමති කෙනෙක්ගේ පුතෙක්ගේ ඡන්ද ව්‍යාපාරය. අර ගල්ගේ ළඟ පැත්තකට දාලා තිබුණු රියදුරෙක් නැති ලොරියේ ගෝණගම් ආරට වතුර ටිකක් බෙදුවම මේ රටේ මාධ්‍ය වලට ප්‍රවෘත්ති බවුසර් 100ක් තිබුණා නම් සත්තුන්ටත් වතුර දෙනවා මිනිස්සුන්ටත් දෙනවා. අරේ යාලක සත්තුන්ට බොණ්ඩ වතුර දෙන බවුසර් ටික ගෙනල්ලා මෙහෙ සොයිසගේ පුතාගේ නම ගහලා බෙදෙන. අමුතු ආදරයක්. සත්තුන්ට වඩා මිනිස්සු බේරගන්න එපා. ඒකයි මම මේ ටික ගෙනාවේ. එහෙනම් බොල බෝඩ් එක ගලවලා බෙදපියකෝ. විරාමෙන් අනතුරුව යළිත් ප්‍රවෘත්ති. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමිදසිල්ලා මහතාගේ ඉල්ලීම පරිදි ඉදිරියේදී කොළොන්නාව ආසන බල ප්‍රදේශයට ජනප්‍රිය පාසලක් ලබා දීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ පැවති කොළොන්නාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සම්මේලනයට එක් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන රටරකින නීපවුර කාන්තා නියෝජිත සම්මේලන මාලාවේ කොළොන්නාව ආසනීය සම්මේලනය ඊයේ පැවැත්වුණා. ඒ කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාල භූමියේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආර් දුමින්දසිල්ලා මහතාගේ උපදෙස් මත සංවිධානය කෙරුණු මෙම සම්මේලනයට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණා. මෙම කාන්තා සම්මේලනය සඳහා කොළොන්නාව ආසනය නියෝජනය කරමින් කාන්තාවන් අතිවිශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්. එහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්දසිල්වා මහතා අද රට තුල සංවර්ධනය වෙලා තියෙනවා. එදා ජනතාව කිව්වා කොළඹට කිරි ගමට කැකිරි කියලා. අද බලාගෙන යනකොට මුළු ලංකාවටම කිරි. මානසික මට්ටමින් වැටලා තියෙන හින්දා තමයි අද විපක්ෂයට කරගන්න දෙයක් නැති හින්දා තමයි අද මේ තැන් වල කුණු හොයන්නේ. අතිගරු ජනාධිපතිතුමාව ශක්තිමත් කරන්න අද කොළොන්නාව ආසනයේ කාන්තාවන් මෙච්චර පිරිසක් රැස් වෙලා ඉන්න එක මට සතුටක්. ඉතින් අතිගරු ජනාධිපතිතුමා කොළොන්නාව ආසනයට මිලියන 353ක් ලබා දීලා තියෙනවා. ඒ මිලියන 353න් අද විශාල සංවර්ධනයක් කොළොන්නාව ආසනයට කළා තියෙනවා. ඉතින් මේ යන වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න අතිගරු ජනාධිපතිතුමා සහ ඔබ තමුන්නාන්සේලාට සුබ පතමින් තෙරුවන් සරණයි කියමින් මම අවසන් කරනවා. අනතුරුව සම්මේලනය ඇමතු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
මාත විශේෂයෙන්ම සූතිවන්ත වෙනවා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ නායකත්වයේ යටතේ විශාල කාන්තාවන් පිරිසක් මේ ස්ථානයට සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය ශක්තිමත් කරන්න කටයුතු කිරීම පිළිබඳව. කොළොන්නාවේ අම්බලා වෙනුවෙන් මම මේ කියන්න ඕනි. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා පහුගිය දවසක මගේ අමාත්‍යාංශයට ඇවිල්ලා මගෙන් කරපු එක ඉල්ලීමක් තියෙනවා. අපි කොළොන්නාවේ ආසනයේ පාසලක් හෝ දෙකක් තෝරාගෙන ඉදිරි වර්ෂ දෙක තුල කොළොන්නාවට ජනප්‍රිය පාසලක් ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරා. ඒ ඉල්ලීම තමුන්නාන්සේලාට ඉදිරි කාලයේදී ලැබෙනවා. එළඹෙන ඌව පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් වන ඡන්ද ප්‍රතිශතයක් තම පක්ෂය ලබා ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ මහමැති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම දේශාන්ත මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හිරු හාට් ටොක් විශේෂාංගයට එක්වෙමින්. තීරණය වෙනසක් වෙන්නෙම නැද්ද? තීරණය කියලා කිව්වේ නෑ බුලත් කොලින් අයින් වෙලා ඌවට පංචායතෙන් තනියම තරම් කරන්න ගත්ත තීරණය. තීරණය වෙනසක් වෙන්නේ නෑ අපි අනිවාර්යෙන් පංචායත දෙනවා. විමල් වීරවංශ ඇමතිවරයා අලුත් තීරණයක් වගේ පෙන්වන්න හැදුවට ඕක අලුත් තීරණයක් නෙමෙයි නේද? මේක අලුත් තීරණයක් තමයි. නෑ ඉතින් ජාතික නිදහස් පෙරමුණ නැගෙනහිර පළාතට ඉල්ලුවේ තනියමනේ. අයි මතක නැද්ද? ඔව් නැගෙනහිර පළාතට ඉල්ලුවා. ඔව් එහෙනම් කොහොමද ඕක අලුත් තීරණයක් වෙන්නේ? නෑ අලුත් තීරණයක් කියන එක බලමු ඉදිරියට අලුත් ප්‍රවේශයක්ද නැද්ද කියලා. ඌවට තනියම තරම් කළේ ආණ්ඩුවට දුන්න යෝජනා 12 ඉෂ්ට කළේ නැති නිසාද? ඔව් පැහැදිලිව. හැබැයි ජාතික නිදහස් පෙරමුණ මුලින්ම කිව්වේ යෝජනා 12 ඉටු නොකළොත් අපි ආණ්ඩුවෙන් යන්නම යනවා කියලානේ. අපි ඉදිරියට බලමු. ඇයි ඇත්තටම ඒ කිව්වා වගේ විමල් වීරවංශ ඇමතිවරයාට ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඌවට තනියම තරම් කරන්න බැරි? අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව තවදුරටත් මේ රට වෙනුවෙන් ගත යුතු තීරණ ගනී කියලා. ඒ විශ්වාසයෙන් සංධානයේ රකින්න බලවේගයක් ලෙස අපි පංචායතෙන් ඉදිරිපත් වෙන්නේ. ඒ වගේ තීරණයක් ගන්න බැරි ඇමතිකමේ රහදන්න නිසාද නැත්නම් ගියොත් පක්ෂෙත් කඩාගෙන වැටිලා තමුණුත් අනාථ වෙයි කියන බයටද? නෑ අපිට ඇමතිකම් පිළිබඳ කිසි ප්‍රශ්නයක් නෑ. අපි අප්‍රේල් 8 වෙනිදා 2008 එළියට බැස්සේ ඇමතිකම් බලාගෙන නෙවෙයි. දැන් තනියම ඉල්ලලා ජාතික නිදහස් පෙරමුණට ඌවෙන් ඡන්ද කීයක් ගන්න පුළුවන්ද? අපි ඒක ගාන කියන්න බෑනේ. ජනතා විමුක්ති පෙරමුණට වඩා ඡන්ද ගන්න පුළුවන්ද? ඉතා කාලයේ ජනතා විමුක්තියට වඩා අපි ඡන්ද ගන්නවා. දැන් ඔබද ජාතික නිදහස් පෙරමුණේ ඌවේ මහමැති අපේක්ෂකයා. මහමැති අපේක්ෂකවරයා මම තමයි. ඔබ හැරුණම ඌවේ මහමැති ධූරයට වඩා සුදුසු හරේන්ද්‍ර ශෂේන්ද්‍රද? දෙන්නම සුදුසුද නැද්ද කියලා තීරණය කරයි ජනතාව. ජාතික නිදහස් පෙරමුණ ඌවට තනිව තරම් කරන්න ගත්ත මේ තීරණය හොඳ ප්ලෑන් එකක් කියලා විපක්ෂ මන්ත්‍රීවරු කියනවා. මට තේරුන්නේ නැහැ. ඇයි ජාතික නිදහස් පෙරමුණ මෙහෙම ආණ්ඩුවෙන් වෙන් වෙලා ඉල්ලුවාම ආණ්ඩුවෙන් කැඩෙන ඡන්ද විපක්ෂයට නොගිහින් ජාතික නිදහස් පෙරමුණට යනවා. ඊට පස්සේ අර නැගෙනහිර පළාතේ කළා වගේ ආයෙත් ආණ්ඩුවත් එක්ක එක්ක හොයලා කටයුතු කරනවා. ඉතින් ඒක හොඳ ප්ලෑන් එකක් නේ. ඒක කාට හරි කියන්න පුළුවන්. අපේ සැලැස්ම රට ආරක්ෂා කිරීම හා වෙල්ලස්ස ආරක්ෂා කිරීමයි. මේගමුව දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට ඇති කහිරකින් පාර මාරුවීමට ගිය 80 දෙවරදි කාන්තාවක් වෑන් රථයක ගැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් එම කහිරෙන් පදකින්ට පාර මාරුවීමට නොහැකි වනසේ කහිර මැද්දේ වැටක්ද ගසා තිබෙනවා. මේ අදාළ කාන්තාව අනතුරට පත් වූ කහිරයි. මෙම කහිර භාවිතා කර නොහැකි වන පරිදි වැටක් ගසා තිබුණද එහි හිඩසක් තිබෙන ආකාරය දක්නට පුළුවන්. අප වාර්තාකර පැවසුවේ අදාළ කාන්තාව අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණේ එම හිඩසෙන් පාරමාරවීමට යාමේදී බවයි. අනතුරෙන් ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. කෙසේ වෙතත් අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත් වූ කහිරට මීටර් 20ක් පමණ දුරින් තවත් කහිරක්ද පීඩා තිබෙනවා. මේ ගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටයි. කෙසේ වෙතත් හලාවත සිට පැමිණෙන වාහන යලි ඒ දෙසටත් කොළඹ සිට පැමිණෙන වාහන යලි ඒ දෙසටත් හැරවීමට සිදුව තිබෙන්නේ අදාළ කහිර මතනොයි. මේ රෝහලේ ගේට්ටුව ඉස්සරහා මෙතන කහිරක් සුදුසු නැහැ. සිවිච්ච කහිර තමයි සුදුසු. එතන වැටක් ගහලා දිනවා පාර මැදි. මෙතන යූ ටර්න් ගහනවා කොච්චර කහිර මෙතන හදිස්සියට මිනිස්සු එන රෝහලට. ඉතින් ඇක්සිඩන්ට් වැඩි මෙතන. මේ අතර දැනට පදිකෙන්ට මාරුවීමට නොහැකි වනසේ වසා දමා ඇති කහිරද එය නිසි පරිදි වසා දමා නොතිබීම හේතුවෙන් බොහෝ දෙනෙකු භාවිතා කරනවා. මිනිස්සුන්ට යන්න අවශ්‍යතාව තියෙන කායිද මේක. මේක තමයි වාලා තියෙන. වාලා ඉස්සරහට අරන් තියෙන කායිද. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කහිර දෙකෙහිම පවතින ගැටලුව අනතුරු රැසකට අතපොවන බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. අම්බලන්ගොඩ සිට කොළඹලා ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් ඊයේ රාත්‍රියේ පරීක්ෂා කළ පොලිස් විශේෂකාර්ය බලකාය එහි තිබී කසලතේ කිලෝග්‍රෑම් 5000ක් හා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බදුල්ල මහියංගනයේ මාර්ගයේ 12 කණුව අසලදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. හම්බන්තොට පන්නල වැව්රක්ෂිතයේ කැලෑපද ප්‍රදේශයක වෙඩිතබා ඝාතනය කරන ලද ගැබ්බර ඇතින්නකගේ සිරුරක් හම්බන්තොට වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුවයි.
ඌවපරණගම මාස්පන්න ගම්මානයට ප්‍රවේශවීමට ඇති පොදුමිල්ල මාර්ගය කිලෝමීටර් 3ක පමණ කොටසක් දැඩි ලෙස අබලන් වී ඇති අතර එය ඌව පළාත් සභා මැතිවරණයට පෙර පිළිසකර කර දෙන්නට සිල්ලමින් ගම්වාසීන් විරෝධතාවයකින් නිරත වුණා. රට වටා හිරු චීනයේ යුනාන් ප්‍රදේශයට බලපෑ භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 150 දෙනෙකු මිය ගොස් 1300 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. භූකම්පනයේ ප්‍රබලත්වය දැක්ුණේ රික්ටර් මාපක ඒකක 6.1ක් ලෙසයි. මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට එරට වාර්තා පවසනවා. ලොව වටා හිරු නිරිතදිග චීනයේ යුනාන් පළාතේ සිට කිලෝමීටර් 10ක දුරින් වූ කඳුකර ප්‍රදේශයක එරට වේලාවෙන් අද පස්වරු 4:30ට පමණ මෙම භූකම්පනය ඇති වුණා. ඒ හේතුවෙන් පාසල්, නිවාස, ගොඩනැගිලි ඇතුළු දේපළ රැසකට හානි සිදු වී තිබෙනවා. චීන මාධ්‍ය වාර්තා කළේ ප්‍රදේශයේ ජලය, විදුලි සැපයීම සහ sannivedana කටයුතුද මුළුමනින්ම ඇනහිට ඇති බවයි. ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් එල්ලවිය හැකි තර්ජන පිළිබඳව නොතකා තවදුරටත් බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානා ඉරාකයට ඉහළ අහසේ පියාසර කරන බවට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසනවා. දෝහා කටාර් සහ ඩුබායි යන ගමනාන්ත වෙත බ්‍රිතාන්‍ය ගුවන් යානා පියාසර කෙරෙන්නේ ඉරාක ගුවන පසු කරමින්. බ්‍රිතාන්‍ය ගුවන් සේවය පෙන්වා දෙන්නේ අදාළ ගුවන් කලාපය අනාරක්ෂිත බවට Tamanට හැඟෙන තෙක් එමතින් පියාසර කරන බවයි. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ නේපාල අග්‍රාමාත්‍ය සුසිල් කොයිරාල අතර අද පස්වරුවේ හමුවක් සිදු වුණා. එහිදී නායකයන් දෙපළ ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුවා. නේපාල රුපියල් මිලියන 69ක ඉන්දියානු ආධාරය යටතේ නේපාලයේ අයඩින් ඌනතාවයෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලකට සහාය වීම ඇතුළු ගිවිසුම් ඊට අයත්. ලොව වටා හිරු ස්පෝර්ට්ස් කෝනර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන සහාය පුහුණුකරු රුවන් කල්පගේ බංග්ලාදේශ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. එමෙන්ම ඔහු කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කිරීම නියමිතයි. පෝල් ෆාබ්‍රේස්ගේ සමගනීමෙන් පසු මාව නදපත්තු යටතේ වැඩබලන සහාය පුහුණුකරු ලෙස පත් කරනු රුවන් කල්පගේ 2010 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව කල්පගේ තම කණ්ඩායමේ සහාය පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස එක්වනු ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පවසන්නේ. මේ වන විට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ කටයුතු කරන අතර ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අදාළ තනතුර දැරූ මාරියෝ වෙල්ලවරායන්. රුවන් කල්පගේ මීට පෙර 2008 වසරේ සිට 2010 වසර දක්වා බංග්ලාදේශ ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු දුරේ හොබවා තිබෙනවා. තරග සංචාර කීපයකදී වැඩබලන සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්ව තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු, පන්දු රැකීමේ පුහුණුකරු ඇතුළු තනතුරු කිහිපයක් සඳහා අයදුම්පත් කැදවා ඇති වාතාවරණයක් යටතේ. මේ අතර ශ්‍රී ලංකා දගපන්දු පුහුණුකරු පීඑල් විජේතුංගද බංග්ලාදේශ කණ්ඩායමේ දගපන්දු පුහුණුකරු ලෙස වැඩබාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මාසයක තරග සංචාරයක් සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියා. මේ තරග සංචාරයේදී ඔවුන් ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහ එක්දින තරග තුනකට එක්වීම නියමිතයි. මිස්බා උල්-හක් පාකිස්තානු කණ්ඩායමේ නායකත්වය දරනවා. ඊයේ දිවයිනට පැමිණි පාකිස්තානු ටෙස්ට් සංචිතයට ක්‍රීඩකින් 15 දෙනෙක් ඇතුළත්. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බදාදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීම නියමිතයි. 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි. ඊයේ පැවැත්වුණු මල්ල ක්‍රීඩා තරගවලදී නව තරග වාර්තා 3ක් බිහිවුණා. එම වාර්තා තුනම ජමේකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවීම විශේෂත්වයක්. ජමේකාව කාන්තා මීටර් 404 සහාය තරගයට එක්වුණේ අනිවාර්ය රන් පදක්කමක් බලාපොරොත්තුවෙන්. ඒ කාන්තා මීටර් 407 පදක්කම් ලාභීන් තිදෙනාම ජමේකානු ක්‍රීඩිකාවන් වීම හේතුවෙන්. මේ බලාපොරොත්තු එලෙසින් මෙටු කරගත් ඔවුන් විනාඩි 3යි තත්පර 23.82කින් ඉසව අවසන් කරමින් රන් පදක්කම දිනාගත්තා. මේ දක්ෂතාව ඉතිහාසයට එක්වුණේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක අදාළ ඉසව සඳහා වාර්තා වූ හොඳම කාලය ලෙසින්. ඉසව්වේ රිදී පදක්කම නයිජීරියාවටත් ලෝකඩ පදක්කම එංගලන්තයටත් හිමි වුණා. පිරිමි මීටර් 404 සහ ඉසව්ව දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. තියුණු තරගයකින් පසු රන් පදක්කම දිනාගත්තේ එංගලන්ත කණ්ඩායමයි. ඉසව අවසන් කරන්නට ඔවුන් විනාඩි 3යි තත්පර 0.46 කාලයක් ගත කළා. රුදී පදක්කම හිමි වුණේ බාමාස් කණ්ඩායමට. ට්‍රිනිඩාඩ් ඇන්ඩ් ටොබැගෝ ක්‍රීඩකින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවා.
ජමේකානු ක්‍රීඩිකවන් කාන්තා මීටර 104 සහය තරගයේ ජයගත්තේද නව තරග වාර්තාවක් සමගින්. ඔලිම්පික් පදකයන්ලාභී ෂෙලි ඇන් ෆ්‍රෙෂර්ගේ සහභාගීත්වයෙන් සයිමත් වුණු ජමේකානු කණ්ඩායම තත්පර 41.83කින් ඉසව්ව අවසන් කළා. ඉසව්වේ රිදී පදක්කම හිමි වුණේ නයිජීරියානු ක්‍රීඩිකවන්ටයි. එංගලන්ත කණ්ඩායම ලෝකඩ පදක්කමට හිමිකම් කීවා. මෙවර ක්‍රීඩාවලේ වඩාත්ම අවධානය යොමු ඉසව්ව වුණේ පිරිමි මීටර් 104 සහය ඉසව්වයි. ඒ උසයින් බෝල්ට් මෙවර ක්‍රීඩාවලේදී සහභාගී වූ එකම තරග ඉසව්ව මේ වීම හේතුවෙන්. ධාවනයේ යෙදුණු පළමු ජමේකානු ක්‍රීඩකයන් දෙදෙනාට එංගලන්ත කණ්ඩායමෙන් දැඩි අභියෝගයක් එල්ල වුණා. නමුත් උසයින් බෝල්ට් කිසිදු බාධකයකින් තොරව තම කණ්ඩායම රන් පදක්කම වෙත ගෙන ගියේ නව තරග වාර්තාවක්ද සමගින්. ඔවුන් ඉසව්ව අවසන් කරන්නට තත්පර 37.58 කාලයක් ගත කළා. එංගලන්තයේ රිදී පදක්කමට හිමිකම් කියද්දී ලෝකඩ පදක්කම දිනාගත්තේ ට්‍රිනිඩාඩ් ඇන්ඩ් ටොබැගෝ කණ්ඩායමයි. ඒ සමගින් ස්පෝර්ට්ස් කොන තුලින් අදට ඔබෙන් සමගන්නවා. හෙට දිනේ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ වාර්තා වන තොරතුරු සමගින් හෙට රාත්‍රියේ 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් නැවත හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්. Hero Sports Corner. ඒ සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.